සල්ලි නෙමෙයි හැමදේම. සල්ලි වලට කරන්න බැරි කොච්චර දේවල් තියනවද? අන්න ඒ විකාර කතාව කියන්න කලින් මුලින් ඔබ මුදල් ගොඩක් උපයලා බැලුවනම් හොඳයි. මෙන්න මේම කියන්නේ මුදල් ගැන කතා කරනකොට, ඒ වගේම ආයෝජන ගැන කතා කරනකොට, ඒ ගැන කතා කරන්න සුදුසුම පුද්ගලයා ඒ තමයි වොරන් බෆට්. වර්තමානයේ ජීවත් වෙන මිනිස්සෙකුට ජීවිතේ ළඟා කරගන්න පුළුවන් වැදගත්ම දේවලින් එකක් තමයි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම්, නැතිනම් මූල්‍යමය නිදහස ළඟා කර ගැනීම. තමන්ගේ ජීවිතේ මුහුණ දෙන ඕනෑම අවස්ථාවකදී මුදල් කියන දේ තමන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් නොවන තැනට මිනිස්සෙකුගේ ජීවිතය නිර්මාණය කර ගැනීම ජීවිතයේදී මිනිස්සෙකුට කරන්න පුළුවන් ඊටාම වැදගත්ම දෙයක්. තමන්ට ජීවිතයේදී අවශ්‍යම දේවල් මිල ගැන හිතලා කලකිරෙන්නේ නැතුව මිලදී ගැනීමේ හැකියාව නිර්මාණය කර ගැනීම, ඒ වගේම කිසිම කෙනෙකුට අත නොපා තමන් කැමති නිදහස් ජීවන රටාවක් ගෙවීමේ හැකියාව, මෙන්න මේ දේවල් නිර්මාණය කර ගැනීම මිනිසෙකු ගෙවන ජීවිතයට පහසුව ඇති කරනවා. The Psychology of Money පොත ලියන මෝගන් හවුසෙල් මෙන්න මෙහෙම කියනවා. මිනිස්සු තමන්ගේ ජීවිතයේ දුප්පත් විදිහට ඉන්නේ ඔවුන්ට සල්ලි නොලැබෙන නිසා නොවේ. ගොඩක් මිනිස්සු දුප්පත් විදිහට ඉන්නේ ඔවුන්ගේ මානසිකත්වය නැත්තම් රිච් මයින්ඩ්සෙට් එක නැති නිසා කියලා මෝගන් හවුසෙල් තමන්ගේ පොත ඇතුලේ කියනවා. ලංකාවේ බහුතරයක් අදටත් හිතන දේ තමයි තමන්ට ලොකු ධනයක් ලබා ගන්න තියෙන එකම සහ හොඳම ක්‍රමය තමයි ලොකු ලොතරැයියක් ඇදෙන එක, නැතිනම් නිදානයක් හෝ මැණිකක් අහුල ගන්න, ගොඩ ගන්න උත්සාහ දරන එක. ලංකාවේ ආකල්ප අතින් දුප්පත් බහුතරයක් නොදකින දෙයක් තමයි දියුණු වෙන්න බෑ කියන මේ ලංකාව ඇතුලේ තවමත් මූල්‍යමය නිදහස ළඟා කරගෙන තමන්ගේ ජීවන රටාව තමන්ට කැමති පරිදි පවත්වාගෙන යන, ඒ වගේම සැප පහසුවට ජීවත් වෙන, ලෝකේ ප්‍රමුඛ පෙළේ යාන වාහන භාවිතා කරන මනසින් දියුණු වෙච්ච මිනිස්සු පිරිසක් අපට පරිසරය දෙස බලනකොට හැම විටම දකින්නට ඉන්නවා. Think and Grow Rich පොත ලියන නැපෝලියන් හිල් මෙන්න මෙහෙම කියනවා. ඔබට බලවත් කැමැත්තක්, අපේක්ෂාවක් නැතිව ඔබේ ජීවිතයේදී බලාපොරොත්තු වන කිසිම දෙයක් ඔබට ළඟා කර ගැනීමට බැහැ. එහෙමයි නැපෝලියන් හිල් කියන්නේ. ජීවිතයේදී මුදල් කියන දේ ඔබේ ජීවිතයට ප්‍රශ්නයක් නොවෙන්න ඔබ විසින් කළ යුතු මුල්ම දේ ඔබේ ඔය දුප්පත් ආකල්ප පැත්තකට දමන එක. ඔබට මූල්‍යමය නිදහස ළඟා කරගන්න පුළුවන් කියලා හිතලා ඒකට වැඩ පටන් ගන්න එක තමයි ඔබට මූල්‍යමය නිදහස ළඟා කරන්න පුළුවන් හොඳම සහ පළවෙනි දේ වෙන්නේ. ඇමරිකානු එක්සත් ජනපදයේ ජීවත් වුණ සාමාන්‍ය මිනිසෙක් තමයි රොනල්ඩ් රීඩ් කියන්නේ. ඔහු කාලයක් ඇමරිකානු හමුදාවට එකතු වෙලා සේවය සපයනවා. ඉන්පසු ඔහුගේ ජීවන මාර්ගය රැකියාව හැටියට ඔහු තෝරගන්නේ මුරකරුවෙකු ලෙස ගෑස් ස්ටේෂන් එකක් මුර කිරීම. මේ ගෑස් ස්ටේෂන් එක ඉස්සරහින් පාර දෙපැත්තෙන් යන මිනිස්සු කවදාවත් හිතුවේ නෑ මේ මුර කරන සාමාන්‍ය මිනිස්සයා ඇමරිකාවේ ඉන්න ධනවත් මිලියනපතියෙක් වෙයි කියලා. ඉතින් මෙන්න මේ විදිහට අතිශය සාමාන්‍ය ජීවිතයක් ගත කරපු රොනල්ඩ් රීඩ් තමන්ට වයස අවුරුදු 92ක් වෙනකොට තමන්ගේ ජීවිතයෙන් සමුගන්නවා. හොඳම සහ වැදගත්ම දේ වෙන්නේ ඔහු තමන්ගේ ජීවිතයෙන් සමුගන්නකොට ඔහුගේ පවුලේ අය විසින් ඔහුට අයත්ව තිබුණු වත්කම් පරීක්ෂාවකට ලක් කරනවා. එහිදී කිසි කෙනෙකුට අදාහගත නොහැකි ආදායමක් උපයපු පුද්ගලයෙක් හැටියට රොනල්ඩ් රීඩ් ජීවිතයෙන් සමුවරන් තිබුණා. වයස අවුරුදු 92දී ඔහු මිය යනකොට ඔහුගේ සමස්ත ශුද්ධ වත්කම ඩොලර් මිලියන 8යි. ඇමරිකාවේ සාමාන්‍ය මිනිසෙක් විදිහටම ජීවත් වුණු මෙන්න මේ මිනිසයා සාමාන්‍ය මිනිසෙකුට ළඟා කරගත නොහැකි මේ වගේ වත්කමක් නිර්මාණය කළේ කෙසේද? කොහොමද ඒක සිද්ධ වෙන්නේ? මූල්‍යමය නිදහස නැත්තම් මේ සල්ලි කියන දේ ඔබේ ජීවිතයේදී ප්‍රශ්නයක් නොවෙන්න, ඒ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක හදාගන්න ඔබට විශේෂ කිසිදු උපාධියක් අවශ්‍ය වෙන්නේ නැහැ. එය තිබුණා හෝ නැතා ඔබට මනි මේකින් ගේම් එකේ නැත්තම් සල්ලි හදන ක්‍රීඩාවේ නීති රීති
බේසික්ස් නැත්නම් පදනම් ටික දැනගන්නට පුළුවන් නම් ඒවා දැනගෙන එම ක්‍රීඩාව හරියට පරිස්සමින් සෙල්ලම් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම ඔබටත් මූල්‍යමය නිදහස නැත්නම් Tamanට ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් හදා ගැනීමේ හැකියාව අනිවාර්යෙන්ම ලැබෙනවා. ජීවිතයේදී දියුණු වෙන මිනිසෙකුට තියෙන්න ඕනෑම දේ තමයි ඉන්වෙස්ටර් මයින්ඩ්සෙට් නැතිනම් ආයෝජක මානසිකත්වයෙන් ලෝකෙ දිහා බලන එක. හැම විටම Tamanට ලැබෙන රුපියල් 1250ක් කරන්නේ කොහොමද? 1500ක් කරන්නේ කොහොමද? මෙන්න මේ ගැන හිතමින් අවස්ථාවන් සොයමින් ඔබේ ජීවිතයේදී කාලය ගත කිරීමට අවශ්‍ය වෙනවා. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය අපිත් එක්ක එන්නේ අපිට රැකියාවක් කරන්න මුදල් හොයන්න කියන තැනට විතරයි. නමුත් වැදගත්ම කොටස සල්ලි කොහොමද පරිස්සම් කරන්නේ? ඒ වගේම ඊටත් වඩා වැදගත්ම දේ Tamanට හම්බෙන සල්ලි වලින් සල්ලි හදන්නේ කොහොමද කියන එක අපේ අධ්‍යාපන ක්‍රමය අපිට තවමත් උගන්වන්නේ නැහැ. ඒකයි සුප්‍රකට විද්‍යාඥ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියන්නේ මිනිසෙක් ආයෝජනය ගැන ඉගෙන ගන්න එක තමයි මිනිසෙකුට තමන්ගේ ජීවිතයේදී ලොකුම ප්‍රතිලාභය ලබා දෙන්න කියලා බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියනවා. ඉතින් කොහොමද ඔබේ ජීවිතයේදී මුදල් කියන දේ ප්‍රශ්නයක් නොවෙන තරමට තමන්ට අවශ්‍ය නිදහස් ජීවන රටාව ගෙවන්න තමන්ගේ ජීවිතය පත් කරගන්නේ? ඉතින් මීළඟට කාරණා 6ක් ඔස්සේ තමන්ගේ ජීවිතයට මූල්‍යමය නිදහස ළඟා කරගන්නේ කොහොමද කියලා අපි කතා කරමු. මුලින්ම කාරණා අංක 1 නැත්නම් point number 1 ඒක තමයි make income method. ගෞතම බුදුන් වහන්සේ වරක දේශනා කරන්නේ දහඩිය වගුරවලා මහන්සි වෙලා පුළුවන් තරම් තමන්ට ධාර්මික ධනය රැස් කර ගන්න කියලා. ඔබට දැනට ජීවිතේ කිසිදු ආදායම් මාර්ගයක් නැතිනම් පමණයි ඔබට මේ පළවන කියන කාරණාව නැත්තම් මේ පළවන පොයින්ට් එක අදාළ වෙන්නේ. ඔබට යම් කිසි ආදායම් මාර්ගයක් තිබෙනවා නම් ඔබට දෙවැනි කාරණාවට යොමු වෙන්නට පුළුවන්. තමන්ගේ ජීවිතයේදී තමන්ට නිශ්චිත ආදායමක් නැති ඔබ හොඳින් අහන්න. ඔබට යම් කිසි ආදායමක් උපයා ගැනීම සඳහා කිසිදු උසස් ගණයේ රැකියාවක් නැතිනම් උපාධි සහතික මේවායේ අත්‍යවශ්‍යභාවයක් ඔබට ඇති වෙන්නේ නැහැ. ඔබට මූල්‍යමය නිදහස ළඟා කර ගැනීමට හැකියාව තියෙනවා. මූල්‍යමය නිදහස ළඟා කරගන්න ඔයාට කරන්න පුළුවන් පළවෙනි දේ තමයි තමන්ට කළ හැකි ඕනෑම දෙයක් කරලා මුදල් උපයන්න පටන් ගන්න එක. ඒක සමහර විට ඩිලිවරි රයිඩර් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් වේටර් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්තම් ගෑස් ස්ටේෂන් එක මුරකාරයෙක් වෙන්න පුළුවන්, නැත්තම් පොම්පකරුවෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්. මේ කුමන හෝ වෘත්තියක නියැලිලා පුළුවන් තරම් මුලින් මුදල් එකතු කර ගැනීම තමයි ආට අංක 1ට මූල්‍යමය නිදහස ළඟා කර ගැනීමට කරන්න පුළුවන් දේ. තමන්ට දියුණු වෙන්නට නැත්නම් මුදල් හොයන්නට කිසිදු ක්‍රමවේදයක් නැහැ කියලා මැසිවිලි නගන කෙනෙක් නම් ඔබ හොඳට තමන්ගේ අවට පරිසරය දිහා බලන්න. ඔබට අවස්ථාවන් දහස් ගණනක් අනිවාර්යෙන්ම අවට පරිසරයෙන් මුණ ගැසේවි. ඔබට සමහර විට මුලින්ම ආදායම් මාර්ගයක් හදා ගැනීමේදී ඒ යොමු වන මාර්ග අසාර්ථක මාර්ග ලෙස අසමත් වේවි. කිසිදු ප්‍රශ්නයක් නැහැ. පුළුවන් ඉක්මනින් තමන්ට යම් කිසි ආදායමක් ජනිත වන ක්‍රමවේදයක් හොයාගන්න. ඔබට කිසි දේ නැති වුණත් ඔබේ දෑතේ සවිය තියෙනවා. ඒත් එක ඔබට කැපවීම සහ විනය තියෙනවා නම් ඔබට මුදල් හොයන එක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමන් ගාව කිසිදු කුසලතාවක් නැහැ, තමන් ගාව සම්පත් නැහැ කියලා මැසිවිලි නගන්නේ නැතුව තමන් ගාව තියෙන දේවල් පාවිච්චි කරලා ඒත් එක තමන් ගාව හැකියාවක් නැතිනම් ඒ හැකියාවන් දියුණු කරගෙන තමන්ට හොඳින්ම කරන්න පුළුවන් හැකියාවක් උපමට්ටම් කරගෙන ඒ හරහා තමන්ට මුදල් ජනිත කරගන්න ආදායම් මාර්ග සකසා ගැනීමට ඔයාට උත්සාහයක් ගන්න පුළුවන්. මීළඟට කාරණා අංක 2 ඒක තමයි live below your means. ඔබට පළවෙනි කාරණාවේදී කතා කර ආකාරයට ලැබෙන ආදායම තමන්ට අත්‍යවශ්‍ය නොවන දේවල් වලට ඇරෙන්න අනෙක් සියල්ලට වියදම් කිරීම දැන්ම නවත්වන්න.
The Psychology of Money පොත ලියන මෝගන් හවුසෙල් මෙන්න මෙහෙම කියනවා. ගොඩක් මිනිස්සු දුප්පත් වෙන්නේ තමන් ධනවත් බව පෙන්වන්න ඔප්පු කරන්න ගිහින් කියලා. තමන්ගේ පොත ඇතුලේ මෝගන් හවුසෙල් කියනවා. ගොඩක් මිනිස්සු තමන්ට ලැබෙන ආදායම බාහිර මිනිස්සුන්ට පේන්න, ලස්සනට අඳින්න, තමන්ට අත්‍යවශ්‍ය නොවන ආභරණ පළඳින්න, නැත්තම් මිල අධික දුරකථන මිලදී ගන්න, නැත්තම් ගෙදරදොරට කිසිදු අත්‍යවශ්‍ය නොවන කාරණාවකට උදව් නොවන උපකරණ මිලදී ගන්න, මෙන්න මේ දේවල් සඳහා තමන්ට ලැබෙන ආදායම නිකරුණේ වියදම් කරනවා. මෝගන් හවුසෙල් තමන්ගේ පොත ඇතුලේ කියන තවත් වැදගත් කාරණාවක් තමයි ගොඩක් මිනිස්සු මූල්‍යමය තීරණ ෆයිනෑන්ෂල් ඩිසිෂන් ගන්නේ තමන්ගේ ඉමෝෂන්ස් නැත්තම් හැඟීම් දැනීම් මත පදනම් වෙලා කියන කාරණාව. තමන්ගේ පොකට් එකේ සල්ලිත් එක්ක එළියට පාරට බහිනකොට වෙළඳුන් විසින් යොදන වෙළඳ උපක්‍රම ඔස්සේ ඔබ දකින දේ මිලදී ගන්න ඔබේ මොලේ ඉමෝෂන්ස් නැත්නම් හැඟීම් ඇතිවීමේ බලවේග විටින් විට නිර්මාණය වෙනවා. තමන්ගේ අවට ජීවත් වෙන මිනිස්සු මිලදී ගන්න පලියට තමන්ට අත්‍යවශ්‍ය නොවන සුපෝකභෝගී භාණ්ඩ නැතිනම් තමන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය නොවන කිසිදු දෙයක් මිලදී ගන්නට යන්න එපා. ලෝකේ සුප්‍රකටම ආයෝජකයා මුදල් සම්බන්ධව විශ්ලේෂකයා වොරන් බෆට් අන්න ඒකට මෙන්න මෙම ලස්සන කියමනක් කියනවා. ඔබ ඔබේ ජීවිතයට අත්‍යවශ්‍ය නොවන යම්කිසි දෙයක් මිලදී ගන්නවද? හොඳින් මතක තියාගන්න. අනිවාර්යෙන්ම ඔබට ඔබේ අත්‍යවශ්‍ය දේවල් විකුණා දැමීමේ දවස ඉක්මනින් එන බව. අන්න එහෙමයි වොරන් බෆට් කියන්නේ. තමන්ට ලැබෙන ආදායම එක්ක තමන්ගේ වියදම වැඩි නොකර, ආදායමත් වියදමක් ටැලි නොකර තමන් ගෙවන සාමාන්‍ය ජීවිත ගත කිරීම තුළ ඔබේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් නැත්නම් මූල්‍යමය නිදහස ළඟා කර ගැනීමට ඔබට එය උපකාරී වෙනවා. මේ සඳහා ඔබට කළ හැකි හොඳම දේ තමන්ගේ මාසෙට බජට් එකක් නැත්නම් වියදම් ඇස්තමේන්තුවක් සකසා ගැනීම. තමන්ට ලැබෙන ආදායම තමන්ගේ මාසයේ පුරාවට අත්‍යවශ්‍ය කාරණාවලට වියදම් කරන්නේ කොහොමද කියලා දල සැකස්මක් ඔබ විසින්ම සකසා ගත යුතු වෙනවා. තමන්ගේ පොකට් එකත් එක්ක තමන් ගෙදරින් පාරට එළියට බහිනකොට තමන්ට ප්‍රමාණවත් මුදලක් පමණක් පොකට් එකේ දාගෙන යන එක අනිවාර්යෙන්ම කරන්න. අවට සමාජයේ ඔබ දකින වෙළඳ උපක්‍රමවලට ඔබ අසූ සැනින් ඔබේ පොකට් එකෙන් ඔබේ ආදායම ඔබෙන් නික්ම යනවා. ඔබට මූල්‍යමය නිදහස ළඟා කර ගන්න ඔබ ලබා ගන්න ආදායම ඔබ සතුව ඉතුරු විය යුතුයි, පරිස්සම් විය යුතුයි. අන්න ඒකයි දෙවනි කාරණාවේදී ඔබට කියන්නේ. මීළඟට මේ කතා කරන කාරණා හයෙන් වැදගත්ම කාරණාව manage your income wisely. ඔබට ලැබෙන ආදායම බුද්ධිමත් විදියට කළමනාකරණය කර ගැනීම. ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙක් වන දිලිත් ජයවීර තමන්ගේ එක්තරා කතාවකදී බුදුන් වහන්සේගේ දේශනාවක් අලලා මුදල් හදන්නේ කොහොමද, ආයෝජනය හරියට කරන්නේ කොහොමද කියලා සරලව කියලා දෙනවා. බුදුන් වහන්සේ විසින් මුදල් සම්බන්ධව, ආයෝජනය සම්බන්ධව දේශනා කරලා තියෙන වැදගත්ම ගාථාව වෙන්නේ මෙන්න මේක. ඒකේන භෝගේන බුංජෙය්‍ය ද්විකම්මං පයෝච්චෙය්‍ය චතුත්තං නිදාපෙය්‍ය ආපදාසෝ භවිස්සති. ඔබට ලැබෙන ආදායම කොටස් 4කට බෙදන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. එක කොටසක් ඔබේ පරිභෝජනයට, ඔබට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික සපය ගන්න, ඒ වගේම ඔබ දැරිය යුතුම වියදම්, විදුලි බිල, වතුර බිල, මෙන්න මේ වගේ වියදම් පියවා ගැනීමට මෙන්න මේ ආකාරයට ඔබේ පරිභෝජනයට තමන්ගේ ආදායමෙන් 4න් එකක් වෙන් කරන්න කියලා බුදුන් වහන්සේ මෙම ගාථාවේදී දේශනා කරනවා. මීළඟට මෙම ගාථාවේ දෙවණියට අදහස් වෙන්නේ ඔබට ලැබෙන ආදායමෙන් 4න් දෙකක්, කොටස් දෙකක් තමන්ට මුදල් හදන්න, සල්ලි මත සල්ලි හදන්න ආයෝජනය කරන්න කියන කතාව. පළවෙනි කාරණා දෙකේදී අපි කතා කරපු ආකාරයට ඔබ ආදායමක් උපයාගත්තයින් පසුවත්, ඒ වගේම ඒ ලැබෙන ආදායම පරිස්සම් කරගත්තයින් පසුවත් එය
ඔබ නැවත ඒ ලැබුණු ආදායම වැඩියෙන් වර්ධනය කර ගැනීම සඳහා අලුත් මුදල් නිර්මාණය කර ගැනීම සඳහා ආයෝජනය කළ යුතු වෙනවා. එහිදී ෆික්ස් ඩිපොසිට් නැත්නම් ස්ථාවර තැන්පතුවක්, ඉඩමක් මිලදී ගැනීම, නැත්නම් තමන්ගේම සයිඩ් බිස්නස් එකක්, තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම, නැතිනම් තමන් විශ්වාස කරන ඇග්‍රීමන්ට් එකක් යටතේ යම්කිසි පුද්ගලයෙකුට ආයෝජනය කිරීම, මෙන්න මේ ආකාරයට තමන් උපයාගත් ආදායම, තමන් පරිස්සම් කරගත් ආදායමෙන් කොටස් දෙකක් ආයෝජන කටයුතු සඳහා යොදවන්න කියලා මෙම ගාථාවේදී අදහස් වෙනවා. ඒ වගේම ඊළඟට ඊටා වැදගත්ම කාරණාව තමයි අවසානයේ ඉතුරු වන 4න් එක කොටස එමර්ජන්සි ෆන්ඩ් එකක් නැත්නම් Tamanට ආපදාවකදී පරිහරණයට ගැනීමට ඉතුරු කරන්න කියන කාරණාව. ලංකාවේ ව්‍යාපාර රැසක් කළමනාකරණය කරන දිලිත් ජයවීර කියන්නේ මෙන්න මේ ආකාරයට මිනිස්සෙකු මුදල් කළමනාකරණයට හරියට හුරුනොත් කවදාවත් මේ මිනිස්යව දුප්පත් කරන්න බෑ කියන කතාව. ඔබට ලැබෙන ආදායම කොටස් 4කට බෙදනවා. එක කොටසක් පරිභෝජනයට, කොටස් දෙකක් ආයෝජනයට, එක කොටසක් හදිසි ආපදාවකදී ඔබට ප්‍රයෝජනයට ගැනීම සඳහා ඔබ ඉතුරු කරනවා. මූල්‍යමය නිදහස කියන දේ, සල්ලි කියන දේ ප්‍රශ්නයක් නොවෙන්න අවශ්‍ය නම් ඔබට අනුගමනය කරන්න පුළුවන් වැදගත්ම තුන්වන කාරණාව තමයි අන්න ඒක. මීළඟට සල්ලි කියන දේ ප්‍රශ්නයක් නොවෙන්න මූල්‍යමය නිදහස ළඟා කරගන්න ඔයාට කරන්න පුළුවන් 4වෙනි දේ. ඒක තමයි try to create multiple income sources. වොරන් බෆට් මෙන්න මෙහෙම කියනවා. ඔබට අයිති ඔබේ බිත්තර ඔක්කොම එකදු එක බාස්කට් එකට පමණක් දමන්න එපා. කොරෝනා වලින් මිනිස්සු ගොඩ දෙනෙක් බැට කෑවේ ඇයි? හේතුව තමයි එකම එක ආදායම් මාර්ගයකට සීමා වීම. මේ එකම එක ආදායම් මාර්ගයකට සීමා වීම නැත්නම් රැකියාව මැත්තේ පමණක් නැහිම දකුණු ආසියානු මිනිස්සුන්ගේ තියෙන ඊටාම දැඩි දුර්වලතාවක්. තමන්ගේ රැකියාව මත පමණක් ඩිපෙන්ඩ් වුණු මිනිස්සු නැත්නම් යපුණ මිනිස්සු කොරෝනා වලින් හොඳටම බැට කෑවා. තමන්ගේ රැකියාව පමණක් නොව තමන්ට තවත් ආදායම් මාර්ග ජනිත කරවන තවත් ක්‍රමවේද හැදීම තුලින් ඔබේ ආදායමට අලුත් කෑෂ් ෆ්ලෝ නැත්නම් විවිධ මුදල් ප්‍රවාහ ඇතුල් වෙන්න පටන් ගන්නවා. දියුණු වෙන බුද්ධිමත් මිනිසයා හැම විටම තමන්ට විවිධ ආදායම් මාර්ග නිර්මාණය කර ගන්නවා. තමන්ට එකදු ආදායම් මාර්ගයක් අවහිර වන විට ඔහුගේ තිබෙන අනෙකුත් ආදායම් මාර්ග තුලින් ඔහුගේ ගමන් මාර්ගයේ ඔහුගේ මූල්‍යමය නිදහස ඔහු පවත්වා ගන්නවා. සුප්‍රකට ආයෝජකයා මූල්‍ය විශ්ලේෂකයා වොරන් බෆට් කියන්නේ කිසිදාක එකදු එක ආදායම් මාර්ගයක් මත යැපෙන්නට එපා. හැම විටම දෙවන ආදායම් මාර්ගයක් නිර්මාණය කර ගැනීම සඳහා ඔබේ ආයෝජන සිදු කරන්න කියලා වොරන් බෆට් කියනවා. මේ වෙලාවේ රටේ ආර්ථික තත්ත්වය යම් කිසි දුරකට හොඳ නැහැ. ඒ කතාව ඇත්ත. නමුත් ඔබට මේ දැන් කියන තත්ත්වය උඩත් තමන්ට ආදායමක් ජනිත කරන්න පුළුවන් ක්‍රමවේද අවට පරිසරය බැලුවොත් හොඳින් විද්‍යාමාන වේවි. කිසිදු දෙයක් නැතිනම් තමන්ට අයිති ඔබේ ගෙවත්ත ඔබ වෙනුවෙන් තියෙනවා. එහි ඔබට ඉල්ලුමක් සහිත එළවලු භෝග වගා කිරීම තුලින් එය අලෙවි කිරීම සඳහා ස්ථාන සොයාම තුලින් ආදායමක් නිර්මාණය කරගත හැකියි. ඒත් එක්ක වර්තමානයේ ජනප්‍රියම ආදායම් උපයන ක්‍රමය ඒක තමයි අන්තර්ජාලය හරහා ව්‍යාපාර සිදු කිරීම. තමන්ටම ආවේනික හැකියාවක් හදාගෙන නැත්නම් ව්‍යාපාර මොඩලයක් ගැන ඉගෙනගෙන ඒ හොඳින් පුහුණු වෙලා ඒ ඔස්සේ ටිකෙන් ටික ආදායමක් නිර්මාණය කර ගැනීමට තමන්ගේ පරිගණකය තමන්ගේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චියට ගන්න ආට පුළුවන්. තමන්ගේ ජීවිතයට ප්‍රධාන ආදායම ගලා එන මාර්ගයට අමතරව මෙන්න මේ ආකාරයට ඔබ අවට පරිසරයේ අවස්ථාවන් ග්‍රහණය කර ගැනීම තුලින් හෝ නැත්නම් යම් කිසි ක්‍රමවේද භාවිතා කරමින් තවත් ඔබට යැපීමට තවත් ආදායම් මාර්ග ජනිත කිරීම තුල ඔබේ මූල්‍යමය සුරක්ෂිතතාව නිර්මාණය වෙනවා වගේම ඔබට ලොකු ආදායමක් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන ආදායම
අප කලින් සඳහන් කරපු සමීකරණය ඔබේ ආදායමෙන් කොටස් දෙකක් ආයෝජනය වීම තුළ එය නැවත නැවත කිරීම තුළ ඔබට ලැබෙන ආදායම දවසින් දවස වැඩි වෙන්න පටන් ගන්නවා. හොඳින් මතක තබා ගන්න. කිසිදාක සමාජයේ ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්න කියන දේ නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ව්‍යාපාර වලට අදහස් නැති වෙන්නේ නැහැ. අපි ගෙවන මේ පැන්ඩමික් සිටුවේෂන් එක අස්සේ වුණත් ඔබ හොඳින් බැලුවොත් ඔබට ව්‍යාපාර අවස්ථාවන් හරියටම දකින්නට පුළුවන් වේවි. ඕනෑම අමාරු කාලයක කරන්න පුළුවන් දේවල් තියෙනවා. කලබල නොවී හොඳින් බැලීම තමයි වැදගත්ම කාරණාව වෙන්නේ. මීළඟට ඔබට මුදල් කියන දේ ප්‍රශ්නයක් නොවෙන්න වාට කරන්න පුළුවන් පස්වෙනි කාරණාව. ඒක තමයි invest yourself. ලංකාවේ අංක 1 ව්‍යාපාරිකයා ධම්මික පෙරේරා තමන්ගේ එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ලස්සන කියමනක් කියනවා. ඒක තමයි නොලෙජ් එක තියෙන කිසිදු මිනිස්සෙක් කිසි විටක දුප්පත් කිරීමේ හැකියාව නැත. ලෝකේ මිනිස්සෙකුට කරන්න පුළුවන් හොඳම ආයෝජනය තමයි තමන් වෙනුවෙන් තමන්ගේ මනස වෙනුවෙන් තමන්ගේ දැනුම වෙනුවෙන් කරන ආයෝජනය. ඒ වෙනුවෙන් මිනිස්සෙකුට තියෙන වටිනා කාලය වැය කරන එකයි. ඔබේ ඔළුව හොඳට තියාගත්තොත් ඔබට හොඳ අදහස් එනවා. ඒ වගේම ඔබ කරන වැඩ පිළිවෙලට කිරීමේ හැකියාව ලැබෙනවා. වගේම ඔබට එකතු වෙන දැනුමත් එක්ක විවිධ ක්‍රමවේද ඔස්සේ මුදල් හැදීමේ හැකියාව සමග ඔබව දුප්පත් කිරීමේ හැකියාව අනිත් මිනිස්සුන්ට අහිමි කරනවා. පුළුවන් තරම් ආයෝජනය පිළිබඳව මුදල් සම්බන්ධව අලුත් දැනුම Taman වෙතට ළඟා කරගන්න. ඒත් එක්ක Tamanට කරන හොඳම ඉන්වෙස්ට්මන්ට් එකක් වන ව්‍යායාම අනිවාර්යෙන් සිදු කරන්න. ඒ වගේම මානසික නිදහස වෙනුවෙන් භාවනා ක්‍රම යෝග ක්‍රම අනිවාර්යෙන්ම භාවිතා කරන්න. ඔබ වෙනුවෙන් කරන ආයෝජනය ඔබට එහි රිටර්න් එක ප්‍රතිලාභය නොපෙන්නුවට එය අදෘශ්‍යමානව ඔබේ වෙල්ත් එක ධනය නිර්මාණය කිරීම සඳහා මුදල් හැදීම සඳහා ඔබ වෙනුවට වැඩ කරන්න පටන් ගන්නවා. මීළඟට අවසාන වශයෙන් ඔබට මූල්‍යමය නිදහස ළඟා කර ගැනීම සඳහා කරන්න පුළුවන් 6 වෙනි කාරණාව. ඒක තමයි understanding the compounding effect. The psychology of money පොත ලියන මෝගන් හවුසෙල් මෙන්න මෙහෙම කියනවා. සාර්ථකත්වය කියන දේ ලැබෙන්නේ ටිකෙන් ටික ගුණණය වීමක් මගින් කියලා ඔහු කියනවා. ඒකට යම් කිසි කාලයක් ගත වෙනවා. නමුත් ඔබේ මුදල් නාස්ති වීමට ඒ සියලු ධනය නැතිවීමට යන්නේ එක තප්පරයක් කියලා මෝගන් කියනවා. ඔබ නිර්මාණය කරගන්න මූල්‍යමය නිදහස කියන දේ ඔබට දවසකින් මාසකින් ළඟා කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයට යම්කිසි කාලයක් අනිවාර්යෙන්ම ගත වෙනවා. එය ගත වෙන කාලය පුරාවට ඔබේ මූල්‍යමය විනය ඔබ අනිවාර්යෙන්ම පවත්වා ගත යුතු වෙනවා. ඔබ අද 0.01කින් කරන ආයෝජනය දවස් 365ක් අවසානයේ 37 ගුණයකින් වැඩි වෙන බව හොඳින් මතක තියාගන්න. ඒක තමයි confounding effect එකේ බලපෑම. නැතිනම් ඔබ ආයෝජනය කරන මුදල් නැවත ප්‍රති ආයෝජනය කිරීම තුලින් කාලයත් එක්ක ඔබේ මූල්‍යමය නිදහස ඔබ දන්නේම නැතුව ඔටෝමැටිකලි නිර්මාණය කර දෙනවා. ඔබට කාලය ගත වූ පමණින් ඔබේ සාර්ථකත්වය ඔබ නිර්මාණය කරගන්න මූල්‍යමය නිදහස ළඟා නොවේවියයි කියන සිතුවිල්ල මොහොතකට හිතන්න එපා. අල්බර්ට් අයින්ස්ටයින් කියනවා ලෝකේ තියෙන 9 වෙනි පුදුමය තමයි මේ කම්පවුන්ඩින් ඉෆෙක්ට් එක කියලා. ඔබ අද කරන කුඩා ආයෝජනය නැවත නැවත ප්‍රති ආයෝජනය කිරීම තුලින් ඔබට යම්කිසි කාලයක් යනකොට ඔබටවත් අදාහගත නොහැකි ප්‍රතිලාභ රසක් සමග ඔබව මූල්‍යමය නිදහසකට පත් කරනවා. ඉතින් Tamanට ලැබෙන ආදායම හැම විටම තව තවත් ප්‍රති ආයෝජනය කිරීම තුලින් මුදල් වලට ගුණණය වීමට ඉඩ අරින්න. ඒ සඳහා යම්කිසි කාලයක් ගත වේවි. එම කාලය තුල ඔබට ඉවසන්නට මූල්‍යමය විනය පවත්වා ගන්නට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. එය ඔබව මූල්‍යමය අතින් ශක්තිමත්
කිසිවෙකුට හොලවන්නට බැරි මිනිස්සෙක් විදියට පත් කරાવી. ඉතින් අවසානෙටම අපි කතා කරා කාරණා 6ක්. අංක 1ට අපි කතා කරා ආදායම් මාර්ගයක් නිර්මාණය කර ගැනීම. ඊට පස්සේ අංක 2ට අපි කිව්වා ඒ ලැබෙන ආදායම් මාර්ගය නාස්ති නොකර පරිස්සම් කරලා ඉතුරු කරගන්න විදිය. ඊළඟට 3 වෙනියට අපි කතා කරා ඒ ලැබෙන ආදායම හරියට කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. ඒත් එක්ක 4 වෙනියට අපි කතා කරා තමන්ගේ ආදායම විවිධ ක්‍රම ඔස්සේ වැඩි කරගන්නේ කොහොමද කියලා. අවසානට අපි කතා කරා ඒ දිගු කාලිනව පවත්වා ගැනීම සඳහා ඔබට ආයෝජනය කළ යුතුයි කියන කාරණාවත් එක්ක අවසානයේදී අවසාන 6 වෙනි කාරණාවේදී අපි කිව්වා කාලයත් එක්ක ඉවසාගෙන කම්පවුන්ඩින් ඉෆෙක්ට් එක ගුණනය වීමේ මේ සූත්‍රය විශ්වාස කරලා ඔබේ ගමන ඉවසීමෙන් ස්ථාවරව ගමන් කරන්න කියන කාරණාව. ඉතින් හැම විටම Tamanට ලැබෙන සල්ලි වලින් ඒවා පරිස්සම් කරගන්නේ කොහොමද කියන එකත් එක්ක ඒ සල්ලි උඩ අලුත් සල්ලි හදන්නේ කොහොමද කියලා ඒ හිතන පර්ස්පෙක්ටිව් එක ඒ දැක්ම ඔබේ හිතේ තියාගන්න. අනිවාර්යෙන්ම දවසක ඔබට මුදල් කියන දේ ජීවිතේදී ප්‍රශ්නයක් නොවේවි. අන්න එහෙම මුදල්මය අතින් ශක්තිමත් වූවායින් පසුව නිදහස් වූවායින් පසුව ඔබට ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ඇත්තටම තියෙන බලය තේරුම් ගන්න පුළුවන්. අනිත් මිනිසුන්ට ඔබ කරන උපකාරය තුලින් ඒ දැනෙන හැඟීම මගින්. ඒත් එක්ක ඔබට කැමති දේ කිරීමට ඔබට ලැබෙන නිදහස් කාලය මගින්. ඉතින් අවසානට සල්ලි කියන දේ ප්‍රශ්නයක් නොවෙන්න ඉවසීමත් එක්ක මේ කරුණු යොදාගෙන Taman ගමන් කරන මාර්ගයේ හරියට විනීතව ගමන් කරන්න. ඔබට ජය.